නැවත වතාවක් ඔයගොල්ලෝ හැම කෙනෙක්වම ගොඩක් ආදරයෙන් ඔන්ලයින් ටියුටර් වෙත එකතු කරගන්නවා. ගොඩක් කාලයකට පස්සේ සිංහල මීඩියම් අයට මාපාංක ප්‍රස්ථාරවල දෙවැනි කොටස අපි අරන් ආවා. ඉතින් අද අපි බලමු කොහොමද මේ මාපාංක ප්‍රස්ථාර ආශ්‍රිත ගැටලු විභාග ගැටලු සහ කොහොමද මාපාංක ප්‍රස්ථාර එකම සටහනක දෙකක් අඳින්නේ කියලා. හරි. මුලින්ම අපි මෙන්න මේ වගේ ගානක් හදලා බලමු. අපි එදා කළා වගේම පළවෙනි එපිසෝඩ් එකේ කළා වගේම 2x ධන 3 කුඩායි විශාලයි 1යි. ඉතින් අපි කරන්නේ 2x ධන 3 ඍණ 1 කියන එක වෙනම y කියලා ප්‍රස්ථාරයකට අරගෙන ඒක වෙනම විසඳනවා. ඒතර 2x ධන 3 බිඳුවර සමාන වෙන්නේ ඍණ 3 බෙදීම දෙකේදී ඍණ 3 බෙදීම දෙකට වඩා වැඩි අගයක් දාලා බැලුවොත් අපිට ධන පිළිතුරක් ඊට වඩා අඩු අගයක් දාලා බැලුවොත් ඍණ පිළිතුරක් ලෙස පිළිතුරු ලැබෙනවා. දැන් අපි පොඩි සගල වරහණක් ඇඳලා මේකේ අගයන් දෙක වෙන් කර ගන්නවා. x සමානයි ඍණ 2 බෙදීම 3යි ඍණ 3 බෙදීම 2යි විශාලයි ඍණ 3 බෙදීම 2යි කුඩායි ඍණ 3 බෙදීම 2යි. හරි. ඉතින් විශාල අගයක් දැම්මොත් එහෙම අපිට ධන පිළිතුරක් තමයි ලැබෙන්නේ. ඉතින් ධන නම් මාපාංකයේ ලකුණ වෙනස් කරන්න ඕනේ නැහැ. අපිට එනවා 2x ධන 2යි කියලා. සමානයි ඍණ 3 බෙදීම 2 දැම්මොත් මට ඍණ 1යි කියලා ලැබෙනවා. කුඩායි ගත්තොත් ඍණ ලකුණ දාන්න වෙනවා. එතකොට ඍණ 2x ඍණ 4යි කියලා මට ශිතේ ලැබෙනවා. හරි. ඉතින් දැන් තියෙන්නේ ඔක අරගෙන අපි හරියාකාරව ප්‍රස්ථාරයකට අඳින එකයි. ප්‍රස්ථාරයේ y අක්ෂය x අක්ෂය මේ ආකාරයට මම නම් කරගන්නවා. හරි. දැන් ඔයාලා දන්නවා මේක හැරුම් ලක්ෂ්‍ය ඍණ 3 බෙදීම 2යි. ඒක අපි මේ විදිහට දාලා ඒකට ගැලපෙන අගය ඍණ 1යි කියලා මෙතනින් වෙන් කරගන්නවා. ඉතින් ඔයාලා දන්නවා ඍණ 1කට වඩා විශාල අගයක් වුණොත් ඍණ 3 බෙදීම 2යි. ඒක x බිඳුව කළොත් ධන දෙකේදී කැපෙනවා. අනිත් කුඩා අවස්ථාවේදී අපිට එන්නේ ඍණ 2යි ඍණ 4යි. ඒකෙදී x බිඳුව කළොත් y ඍණ 4 දී කැපෙනවා. එතනදී y ඍණ 4 දී කැපෙනවා කියන්නේ අර දික් කරපුවාට පස්සේ ලැබෙන එකේ ඉඳන් අපිට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි කතා කරන්නේ ඍණ 3 බෙදීම 2කට වඩා විශාල අවස්ථාවක්. හරි. දැන් අසමානතාවයට අනුව y විශාලයි බිඳුව නිසා y විශාලයි බිඳුව වෙන විදිහට ප්‍රස්ථාරය ධන අගයක තමයි පවතින්නේ. දැන් මට මෙන්න මේ අගයන් දෙක ඕන වෙනවා. ඒක x අක්ෂයේ කැපපු. වෙන වෙනම ශිතයන් දෙක වෙන වෙනම බිඳුවට සමාන කරලා x අක්ෂයේ කැපෙන අගයන් ටික වෙන වෙනම ලබාගෙන මේ විදිහට ඍණ 2 ඍණ 1 කියලා නම් කරගන්න. එහෙනම් y විශාලයි බිඳුව වෙන්නේ ඔයාලට පේනවා ශිතේ උඩින් ඉන්නේ හැමතිස්සෙම ඍණ 1කට වඩා විශාල අගයකින් ඍණ 2කට වඩා කුඩා අගයකින් කියලා. ඔය ආකාරයට අපිට පුළුවන් ප්‍රස්ථාරයේ හරියාකාරව නිර්මාණය කරන්න. ඉතින් මෙතනදී අපෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද මාපාංක ප්‍රස්ථාරයක් අඳින්න කියලා අසමානතාවයක් විසඳීම සඳහා. අසමානතාවය නිසා අපි ඔක්කොම එක පැත්තට අරගෙන සුළු කරලා ගන්න. හරිද? ඊට පස්සේ අසමානතාවයේ ප්‍රස්ථාරය ඇඳලා තමයි ආයි බලන්නේ y විශාලයි බිඳුව වෙන විදිහට අගය පරාසය මොකක්ද කියලා. ඒතර අගය පරාසය විදිහට අපි ගත්තා y විශාලයි බිඳුව වෙන විදිහට ඍණ 1කට වඩා විශාල වෙන්නත් ඕනේ x. ඍණ 2කට වඩා කුඩා වෙන්නත් ඕනේ. හරි. right. අපි එහෙනම් තවත් ගැටලුවක් කරා යමු. හරි. තිරේ දැක්වෙන විදිහට දෙක වතාවක් x ධන 2 මාපාංකයේ කුඩායි හෝ සමානයි 3x ඍණ 2. මේක අපි බලමු කොහොමද මාපාංක ශිත පාවිච්චි කරලා විසඳන්නේ කියලා. ඉස්සෙල්ලා වගේම මම නැවත වතාවක් ඔක්කොම එකම පැත්තට ගන්නවා. මේ විදිහට හදාගෙන මෙයාට නමක් දා ගන්නවා y කියලා. හරි. ඒතර මාපාංකයේ ඇතුළේ විතරක් බිඳුව වෙන්නේ x සමානයි ඍණ 2ේදී. x සමානයි ඍණ 2 දැම්මම මාපාංකයේ ඇතුළ වෙනස් වෙන විදිය අපි හඳුනා ගනිමු. ඍණ 2කට වඩා වැඩි අගයක් දැම්මොත් ඔයාලට පේනවා ධන පිළිතුරක් තමයි අපිට ලැබෙන්නේ. ඍණ 2කට වඩා අඩු අගයක් දැම්මොත් අපිට ලැබෙන්නේ ඍණ පිළිතුරක්. දැන් අපි මේක ඇතුළට දාලා බලමු මොකද වෙන්නේ කියලා. මාපාංකයේ සගල වරහණක් විදියට කැඩුවොත් විශාලයි ඍණ 2 සමානයි ඍණ 2 කුඩායි ඍණ 2 කියලා අපිට වෙන් කරගන්න පුළුවන්. ඒ නිසා විශාලයි ඍණ 2 වුණොත් අපි දන්නවා ධනයි මාපාංකයේ ලකුණු කිසිම වෙලාවක වෙනස් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
2x ඍණ 4යි ඍණ 3x ධන 2යි. එතකොට x ඍණ x ධන 6යි කියලා මට ලැබෙනවා. x සමාන ඍණ 2 දැම්මොත් මාපාංක ඇතුළ නැති වෙලා යනවා. අනිත් තැන ධන 6යි ධන 2යි ධන 8ක් වෙනවා. කුඩායි ධන 2 වුණොත් ඍණ 2 වුණොත් මාපාංක එළියෙන් ඍණ ලකුණක් දාලා අනිත් ඒවා ඒ විදිහටම තියලා අපි සුළු කරලා බලමු. ලැබෙන්නේ ඍණ 3යි x ඍණ 4යි ඍණ 5යි x ඍණ 2යි කියලා අපිට පිළිතුරු ලැබෙනවා. දැන් මාපාංක ප්‍රස්ථාරයට අපි හරියාකාරව මේ ටික දත්ත ටික යොමු කරගනිමු. අපි ලබාගත් ධන 2 මුලින්ම යොමු කරමු. ධන 2ේදී ඍණ 2යි. ඒතර ඍණ 2 වෙන විදියට අගේ වෙන්නේ ධන 8යි. ඍණ 2කට වඩා විශාල අගයක් ආවොත් 6 ඍණ x කියලා කියන්නේ යටට යන ශිතියක්. මොකද ඔයාලා දන්නවා ඍණ x කියන්නේ එතන තේරුම අනුක්‍රමණයේ මහ කෝණයක්. ඒතර 6 ඍණ x පල්ලෙහාට තමයි ශිතය යන්නේ. ඊළඟ එක ඍණ 5යි x ඍණ 2 නිසා ඒකත් මහා කෝණයක් තමයි පෙන්වුම් කරන්නේ. කියන්නේ x ඍණ 2කට වඩා කුඩා අගයකදී අපිට ලැබෙන්නේ මහා කෝණයක් ආයි. ඒ නිසා මම ආයිත් උඩට වෙන්න ඔහොම අඳිනවා. ඒතර ඔයාලට පේනවා අනුක්‍රමණයේ ඍණයි මහා කෝණයක් පෙන්වුම් කරනවා x අක්ෂයට වාමාවර්තව. මහා කෝණයක් වෙනවා මෙතන. මෙතනත් මහා කෝණයක් x අක්ෂයට වාමාවර්ත. ඒකට හේතුව අනුක්‍රමණ දෙකම ඍණ ලකුණක් පෙන්නපු නිසා. හරි. ඉතින් මට ඕනේ දැන් අසමාන දැන් ප්‍රස්ථාරය නම් ඇන්දා. දැන් තියෙන්නේ මට මාපාංග අසමානතාවයට ගැලපෙන විදියට x අගය පරාසය හොයන්න. ඒ විදිහට පල්ලෙහාට යන ශිතේ ඔයාලට පේනවා y බිඳුව වඩා කුඩා වෙන්නේ. මෙයාගේ නම ඇවිල්ලා 6 ඍණ x නේ. ඒතර ධන 6යි තමයි මේ x අක්ෂය කපන්නේ. මෙයා ඇවිල්ලා 3යි 5යි x ඍණ 2යි. ඒතර y කුඩායි හෝ සමානයි බිඳුව කියන්නේ මෙතනින් පල්ලෙහාට වෙන ටික කියලා ඔයාලා දන්නවා. කියන්නේ x විශාලයි හෝ සමානයි ධන 6යිදී තමයි ඔය අසමානතාවයේ විසඳුමක් ලැබෙන්නේ. විසඳුම් ලැබෙන්නේ. x විශාලයි හෝ සමානයි ධන 6යිදී. හරි. ඉතින් ඔය ආකාරයට අපිට පුළුවන් නිවැරදිම මාපාංක ප්‍රස්ථාරයක් ඇඳගෙන ගැටලු විසඳන්න. අපි තවත් ගැටලුවක් කරා යමු. මේ ගැටලුවේ අපිට ලැබෙන්නේ 3 ධන මාපාංක x ධන 1 කුඩා හෝ සමානයි x කියන එක. හරි. අපි බලමු කොහොමද මේක හරියාකාරව විසඳන්නේ කියලා. ඉස්සලා වගේම ඔක්කොම ටික එකම පැත්තට අරගෙන y ප්‍රස්ථාරයේ වෙනම y ශිතියක් විදිහට අපි වෙන් කරගනිමු. 3 ඍණ x ධන මාපාංක x ධන 1යි. මාපාංක ඇතුළේ බිඳුවක් වෙන්නේ x සමානයි ඍණ 1ේදී. ඍණ 1 මෙතනින් නම් කරගෙන ධනයි ඍණයි ඔයාලා දන්නවා x ඍණ 1කට වඩා වැඩි අගයක් දැම්මොත් ඇතුළේ ධනයි නැත්නම් ඍණයි. සගල වරහනට අපිට දාන්න වෙන්නේ x විශාලයි ඍණ 1යි සමානයි ඍණ 1යි සහ කුඩායි ඍණ 1 වෙන අවස්ථා තුන. විශාලයි ඍණ 1 වුණොත් මාපාංකය ඇතුළේ කිසිම වෙලාවක වෙනස් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි පළවෙනි ටියුටෝරියල් එකේ කතා කළා වගේ මාපාංකය ගලවනවා කිසිම වෙනසක් කරන්නේ නැතුව උත්තරේ 4ක් කියලා එනවා. කියන්නේ x විශාලයි ඍණ 1 වෙන හැම වෙලාවෙම y ශිතේ නියත ශිතයක් 4 දී තමයි යා ගමන් කරන්නේ. x සමාන ඍණ 1 දැම්මත් කෙලින්ම 4මයි අපිට හම්බෙන්නේ. කුඩායි ඍණ 1ේදී විතරක් අපිට ශිතයක් හම්බෙනවා. 2 ඍණ 2යි x ධන 2යි කිය. කුඩායි ඍණ 1 තමයි අපිට ඒක ලැබුණේ. හරි. දැන් අපි ප්‍රස්ථාරය නිර්මාණය කරගනිමු. x අක්ෂය y අක්ෂය සමානයි ඍණ 1ේ ධන 4යි. සහ ඊට වඩා විශාල අගයේදී පවා ධන 4ක් කියලා අපිට ලැබෙනවා. ඒ කියන්නේ නියත ශිතයක්
y අක්ෂයට ලම්බකව තමයි යා ගමන් කරන්න ඕනේ. නියත ශිතයක් නිසා විදියට ගමන් කරනවා. ඊට පස්සේ අනිත් එකට නම් අපිට පිළිතුරක් ලැබුණා. 1 2 ඍණ 2යි x. ඒ කියන්නේ එක කඩේරි වලින් ලකුණු කළොත් අන්තකණ්ඩේ ධන දෙකක් ලෙස හැසිරෙනවා සහ අනුක්‍රමණය ඍණ පිළිතුරක්. ඍණ කියන එකේ තේරුම මහා කෝණයක් x අක්ෂයට වාමාවර්ත. ඒතර අපේ අසමානතාවයේ y කුඩායි හෝ සමානයි බිඳුව නිසා ඔයාලට පේනවා කිසිදු අගය කුලකයක් මේකට අපිට පිළිතුරක් ලෙස ලැබෙන්නේ නැහැ කියලා. මොකද y කුඩායි හෝ සමාන වෙන කිසිම කෙනෙක් මේකේ නැහැ. ඒ නිසා no solutions කියලා solution නැහැ කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද y ශිතේ ඍණ පිළිතුරක් ලෙස කිසිම ප්‍රස්ථාරයක ඍණ ලක්ෂ්‍ය දිහා බලන්නේවත් නැහැ අතර. හරි. ඉතින් 2014 විභාග ගැටලුවට අපි යමු වෙමු. ඊළඟට 2014 ගැටලුවේ මම ඔයගලන්ට ආරාධනා කරනවා මගේ පිළිතුරු බලන්න කලින් ඔයගොල්ලෝ try කරලා බලන්න මේකේ එන පිළිතුර මොකක්ද කියලා. දැන් අපි හදපු හැම ගානක් වගේම මේකත් ඒ වගේම ගානක්. හරිද? මේකේ අහලා තිබ්බා මාපාංක ශිතය ප්‍රස්ථාර ක්‍රමයක් හෝ වෙනත් ක්‍රමයක් පාවිච්චි කරගෙන අසමානතාව විසඳන්න කියලා. හරි. දැන් මම මගේ පිළිතුරු විග්‍රහ කරන්න. ඔය විදිහට මම ඔක්කොම එකම පැත්තකට ගන්නවා. කළා මේක y ශිතයක් කියලා වෙනම වෙන් කරගන්න. ඉතින් y ශිතයට මාපාංක ප්‍රස්ථාරයක් අඳින්න තමයි දැන් අපිට තියෙන ඉස්සෙල්ලා වගේම x සමානයි ඍණ එකේදී මාපාංක ඇතුළු බිඳුව වෙනවා. විශාලයි ඍණ එකේදී ධනයි කුඩායි ඍණ එකේදී ඍණයි. විශාලයි ඍණ එක අවස්ථාවේදී මාපාංකයේ ලක්ෂණ වෙනස් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කලින් විදිහටම මේ විදිහටම ලියනවා. ඍණ 1 දැම්මොත් අතට බිඳුවක් වෙලා ධන 3යි ඍණ 7යි ඍණ 4ක් කියලා අපිට ලැබෙනවා. කුඩායි ඍණ 1 දැම්මොත් මාපාංකය ඇතුළේ වෙනස් කිරීමක් සිද්ධ කරන්න වෙනවා ඍණ ලකුණක් ඉස්සරහින් දාන්න. ඒතර ඍණ 4යි x ඍණ 8යි කියලා අපිට ශිතය හඳුනා ගන්න පුළුවන්. හරි. ඉතින් ප්‍රස්ථාරය අපි අඳිමු ඉස්සෙල්ලා වගේම ඍණ 1 දී ඍණ 4ක් කියලා අපිට ලැබුණා. විශාලයි ඍණ 1 දී ඍණ 2යි x ඍණ 6යි. ඍණ 2යි x කියන්නේ අනුක්‍රමණයේ මහා කෝණයක්. මේ විදිහට යටට හම්බෙන අන්තක්කණ්ඩයක් තියෙන්න ඕනේ. ඍණ 6 දී කැපෙන. අනිත් අවස්ථාවේදීත් මහා කෝණයක්ම තමයි තියෙන්නේ. ඍණ 4යි ඍණ 8යි. කියන්නේ උඩට ගමන් කරනවා. අපි y ට බිඳුවක් දැම්මොත් අපිට පුළුවන් x අක්ෂයේ කැපෙන අගය හොයාගන්න. y බිඳුව වෙනකොට ඔයාලට පේනවා ඍණ 2යි කියලා ලකුණු වෙනවා. ඒ කියන්නේ ඍණ 2ේදී y අක්ෂය කපාගෙන x අක්ෂය කපාගෙන ශිතේ ගමන් කරනවා. ඒතර මේක එක තනි සරල රේඛාවක් නෙමෙයි මගේ දැන් පිළිතුරේ ඔය පේන්නේ එක රේඛාවක් වගේ. නමුත් උතන පැහැදිලිවම ඍණ 2යි x ඍණ 4යි x කියලා අනුක්‍රමණ දෙකක් තියෙනවා. ඒ නිසා එක රේඛාවේ ගමන් කරන්නේ නැහැ. නමුත් පොඩි හැරවුමක් තියෙනවා. ඍණ 8යි ඍණ 4යි x මෙයා ඍණ 2යි x ඍණ 6යි. දැන් මට ඕනේ y ශිතේ විශාලයි බිඳුව වෙන්නනේ. කියන්නේ උඩට යන අවස්ථාව මට ඕනේ. ඒතර y ශිතේ විශාලයි බිඳුව වෙන්න නම් ඔයාලා දන්නවා මෙතනින් උඩ. ඒ කියන්නේ ඍණ 2කට වඩා කුඩා වෙන්නයි ඕනේ. ඍණ 2කට වඩා කුඩා වුණා නම් ඔයාලට පුළුවන් මේ මාපාංක අසමානතාවයේ පිළිතුර ලබා ගන්න. ඉතින් ඕක තමයි 2014 විභාග ගැටලුවේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි තවත් ගැටලුවක් කරා යමු. මේකත් පාස් පේපර්ස් පොතෙන්මයි මම ගත්තේ. මේ ප්‍රස්ථාරය දෙකම එකම සටහනක ඇඳලා අසමානතාවය විසඳන්න කියලා තමයි තිබ්බේ. හරි. මම නැවත වතාවක් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා ඔයගොල්ලෝ තනියෙන් හදන්න. ඊට පස්සේ පිළිතුර අපි චෙක් කරලා බලමු. මොකද මේකත් ප්‍රස්ථාර දෙකම එකම සටහනක ඇඳලා කලින් කළා වගේම දෙකම කරන්න ඕනේ. ප්‍රස්ථාර දෙක වෙන වෙනම ඇඳනම් හරි. ඒ කියන්නේ එකම සටහනේ වෙන වෙනම ඇඳනම් හරි. හරි. මගේ පිළිතුරුත් මම පෙන්නන්නම් ඒකම.
ශිත දෙක වෙන වෙනම ලියා ගන්න. එක ශිතයක් මාපාංක ඉස්සෙල්ලා වගේම චෙක් කරන්න. ධන ඍණ වෙන අවස්ථා දෙක. පස්සේ පස්තාරේ සගල වනාරක් ඇඳලා කුඩා ඍණයක අවස්ථාවේදී මාපාංක ඉස්සරහෙන් ඍණ ලකුණක් දාන්න සිද්ධ වෙනවා. හරි. අනිත් ශිතේරත් අපි ඔතනම ඇඳලා බලමු. ඇතුළ ඍණ වෙන්නේ x සමානයි ධනයකේදී ඊට වඩා විශාල වර්ගයක් වුණොත් ධනයි, කුඩා වුණොත් ඍණයි. ඇත්තටම මම මෙතන x අක්ෂයක් ඇඳලා ධන ඍණ චෙක් කරන්න දරුවනේ. නැත්තම් අපිට වරදින්න පුළුවන්. මොකද හදිසියයි එකට වඩා විශාල වර්ගයේදී ඍණාගයක් ආවොත් ඔයාලට මාපාංක ඉස්සරහින් ඍණ ලකුණු දාන්න අමතක වෙන්න පුළුවන්. අර ඒක හරියටම වරද්ද ගන්න නැති වෙන්නේ තමයි අපි මේක හැමතිස්සෙම ධන ඍණද කියලා චෙක් කරන්නේ. කියන්නේ ගානක් ඇතුළතදී වරදින්න පුළුවන් අවස්ථා ටික අඩු කර ගන්නවා. ඒ කියන්නේ ගානේ නිර්වද්‍යතාවය වැඩි වෙනවා. එකයි ස්ටෙප් එකක් වැඩි වුණොත් මම මේක බලාපොරොත්තු වෙන්නේ ඕක. ඇත්තට විභාගෙදී ওই සගල වරහන් වලට x අක්ෂයක් අඳිනවට ලකුණු හම්බෙන්නේ නැහැ අපිට. පස්තාර අඳිනවට තමයි ලකුණු දෙන්නේ. ඉතින් පස්තාර අඳින්න එකපාරට බෑ. ඒකට අවශ්‍ය කරන දත්ත ටික හරියාකාරව නිර්මාණය කරගන්න. හරි. ඉතින් මේ විදිහට මම එකට වඩා කුඩා ගේකදී ශිතය ලබා ගත්ත ඍණ x ධන 2යි කියලා. දැන් අපි පස්තාර දෙකම එකම සටහනක ඇඳලා බලමු මොකද වෙන්නේ කියලා. හරි. එකක් x ඍණ 1ේදී කැපෙනවා. අනිත් එක්කෙනා x සමානයි ධන 1ේදී කැපෙනවා. මෙතන ඍණ 3යි යගේ. දෙකයි x ඍණ 1යි කියන්නේ අන්තක්ඛණ්ඩය ඍණ 1ේදී කැපෙන විදිහට අනුක්‍රමණය ධන අගයක්. සුළු කෝණයක්. y1 ශිතේ y2 ශිතේ කියලා අපි වෙන් කරගමු පස්තාරය ඇඳීමේ පහසුව තකා. අනිත් එක මහා කෝණයක් පෙන්වුම් කරනවා. ඍණ 5ේදී ශිතේ කැපෙනවා. මේ අන්තක්ඛණ්ඩේ කැපෙනවා ලෙස හැසිරෙනවා. හරි. ඔය තියෙන්නේ මගේ y1 ශිතේ. අපි y2 ශිතේට අඳලා බලමු මොකද වෙන්නේ කියලා. ඒකෙදී x සමානයි 1ේදී තමයි දැන් ප්‍රශ්නයක් තියෙනවා x සමානයි 1 අර ශිතේ කොහෙදද කැපෙන්නේ කියලා. මොකද අපි මේක හරියටම හඳුනා ගනිමු. අර ශිතයට සාපේක්ෂව උඩින්ද යන්නේ ධන 1 ඍණ යටින්ද යන්නේ කියලා. ඒ නිසා මම ඉස්සෙල්ලා ශිතේ 2x ඍණ 1 x සමාන 1 දාලා බලනවා y ට මොකද වෙන්නේ කියලා. x ට 1 දැම්මම ඔයාලට පේනවා y ට එන්නේ එකමයි. ඒ කියන්නේ අනිත් ශිතේ පටන් ගන්නෙ අර ශිතේ උඩමයි. මේ ශිතේ උඩමයි මෙයා පටන් ගන්නෙ මෙන්න මෙතන. ඒක මම අහඹු ලෙස බැලුවේ උඩින්ද යටින්ද කියලා බලන්න. ඒතර මට හම්බුණා ඒක උඩමයි කියලා. ඉතින් ඒක අපිට ගාන ඇතුළේදී අවශ්‍යම වෙන සාධකයක්. චෙක් කිරීම අනිවාර්යයෙන්ම කරන්න. අන්තක්ඛණ්ඩයේ මේ විදිහට කැපෙනවා ධන 2ේදී x එකට වඩා කුඩා වෙලාවේදී 2 ඍණ x විශාල අවස්ථාවේදී 3යි x ඍණ 2යි. හරි. ඉතින් පස්තාර දෙකම එකම සරහනේ ඇඳලා පස්සේ අතර මේ පස්තාර දෙක ඉස්සරහෙන් කැපෙනවද කියලා අපිට බලන්න පුළුවන්. මොකද මේ 2 ඍණ x 1යි ඍණ 2යි x ඍණ 3යි එකේ අනුක්‍රමණ වෙනස්. ඒ නිසා අනාගතයේ දෙන්න කැපෙන්න පුළුවන් අනිවාර්යෙන් ඉස්සරහදී. ඍණ ලකුණ ඍණ අගයකදී දෙන්න කැපෙන්න පුළුවන්. ඉතින් ඒක චෙක් කරන්න අපිට පුළුවන් ওই ශිත දෙක වෙන වෙනම සමාන කරන්න. මොකද සමාන්තරව ගමන් කරන්නේ නැහැ අනුක්‍රමණ සමාන වෙන්නේ නැති නිසා. මම අසමානතාවය විතරක් තියලා ඊටු ටික මකලා පස්තාරයේ සමාන කරලා බලනවා ශිත දෙක කැපෙනවද කියලා අනාගතේ. පැහැදිලිවම කැපෙන්න ඕනේ අනුක්‍රමණ වෙනස් නිසා. ඍණ 2යි x ඍණ 3යි. ඍණ 5යි. පොඩක් පස්තාරේ කැපෙන විදියට නැඹුරු කරන්න. මොකද සමාන්තරව යන්නේ නැති නිසා.
2 ඍණ x කියලා අපිට ලැබෙනවා. දැන් චිත්‍ර දෙක අපි සමාන කරලා බලමු කොහෙදද කැපෙන්නේ කියලා. දෙක ඍණ x සමානයි ඍණ 2යි x ඍණ 5යි. x සමානයි අපිට හම්බෙන්නේ ඍණ 7 දී. ඒ කියන්නේ ඍණ 7 දී කැපෙනවා චිත්‍ර දෙක. දැන් පස්තාරයේ අංග සම්පූර්ණයි. අපිට අවශ්‍ය කරන අසමානතාවය අපිට විසඳ ගන්න පුළුවන් දැන්. මෙයා y2 ශිතය මෙයා y1 ශිතය කියලා මම වෙන් කරගෙන අපෙන් අහලා තියෙන අසමානතාවයට නැඹුරුනොත් අපෙන් අහලා තියෙන්නේ y විශාලයි y1 විශාල y2 විශාලයි y1 කියන. ඉතින් y2 විශාල වෙන්නේ y1ට වඩා. ඔයාලට පේනවා පස්තාරේ දිහා බැලුවම දැන් පේනවා ඍණ 7යි ධන 1යි අතරතුරේදී මේ y2 ශිතය හැමතිස්සෙම උඩින් ඉන්නේ. හැබැයි x සමානයි ඍණ 7 දී මේක වෙන්නේ නැහැ. ධන 1 දී වෙන්නේත් නැහැ. එහෙනම් ඔයාලට පේනවා x විශාලයි ඍණ 7 කුඩායි ධන 1. හරිද? ඒ විතරක් නෙමෙයි x විශාලයි ධන 1 ෙදිත් මේක විසඳුමක් විදිහට තියෙනවා. විශාලයි ධන 1 පවා විසඳුමක්. ඒතර අවසාන පිළිතුර වෙන්නේ x විශාලයි ධන 1යි හා x විශාලයි ඇත්තටම මෙහෙම ලියන්න පුළුවන්. x විශාලයි ඍණ 7 කළා අපිට අසමානතාවයෙන් ඉවත් කරන්න පුළුවන් ධන 1 කියන අගය. මොකද ධන 1 දෙන්න සමානතාවයක් පෙන්වුම් කරනවා. ඒතර මගේ පිළිතුර සංඝ සම්පූර්ණ වෙන්න නම් x විශාලයි ඍණ 7 හා x අසමානයි ධන 1 කියලා ලිව්වනම් හරි. හදිසියට මේක අසමානතාවයක් නැතුව සමානතාවයක් විදිහට අහලා තිබ්බනම් මේ චිත්‍ර දෙක සමාන වෙන්නේ කොයිදද කියලා. ඒතර අපිට කියන්න පුළුවන් x සමානයි 1 දී හා x සමානයි ඍණ 7 දී මේ චිත්‍රයන් දෙකේම අගයන් සමාන වෙනවා කියලා. හරි. ඉතින් ඔය විදිහට අපිට අවසාන පිළිතුර කරා යමු වෙන්න පුළුවන්. හරි. අපි තවත් ගැටලුවක් කරා යමු. තිරේ දැක්කෙන විදිහට මේකත් මම පාස් පේපර්ස් පොතෙන්මයි ගත්තේ. අපි බලමු මේකේ පස්තර දෙකම එකම සටහනක ඇඳලා කොහොමද අසමානතාවය විසඳන්නේ කියලා. ඉස්සලා වගේම ඔයගලන්ට මම ආරාධනා කරනවා මුලින්ම ඔයගොල්ලෝ ඇඳලා බලලා උත්තරේ අපිත් එක්ක චෙක් කරමු කියලා. ශීත දෙක මුලින්ම y1 y2 කියලා මම වෙන් කර ගන්නවා. x සමානයි බිඳුවේදී තමයි x අක්ෂය බිඳුවට වඩා විශාල වුණොත් ධනයි කුඩා වුණොත් ඍණයි. එතකොට විශාලයි බිඳුවේදී සමාන බිඳුව කුඩා බිඳුව විශාලයි බිඳුව වුණොත් මාපාංග වෙනසක් කරන්නේ නැහැ 3 ඍණ x ම තියෙනවා. සමානයි බිඳුව වුණොත් 3ම වෙනවා. කුඩා වුණොත් ඉස්සරහින් ලකුණක් අපි දානවා. ඒ දාන්නේ මාපාංග කැලේට විතරයි. 3 ධන x. ඒක හොඳට මතක තියාගන්න. ඉස්මුළු චිතියෙටම දාන්න එපා කලින් වගේ. අනිත් චිතේ අපි x වෙන එකයි ළමයි මෙතනදී මට ගැටලුව පොඩ්ඩක් වෙනස් වුණා. මගේ ගාන x දාන 1යි කියලා තමයි මම ගැටලුවේ වීඩියෝ එක හදද්දී අරන් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් ඒ විදිහටම හැදුවා නම් උත්තරේ මගේ උත්තරයට සමාන වෙයි. නැත්නම් x ඍණ 1 ගත්තොත් උත්තරේ වෙනස් වෙනවා. ඒක මගේ ගැටලුව ලියද්දී වෙච්ච අත්වැරදීමක්. එතකොට 3 ඍණ x කිව්වම මාපාංකයේ ශිතය ඔය විදිහට තමයි යන්නේ. 3 ධන x කිව්වම මේ විදිහට තමයි යන්නේ.
එතකොට මේ කැපෙන තැන් ධන 3යි ඍණ 3යි කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. අනිත් එක්කෙනාගේ මම x ඍණ 1 දී තමයි ගත්තේ. එක ප්‍රස්ථාරයේ මේ විදිහට ගමන් කරනවා. ඒකෙදි නම් ඍණයකට වඩා විශාල නම් සුළු කෝණයක්, ඍණයකට වඩා කුඩා වුණාම මහ කෝණයක් විදිහට අපිට හම්බ වෙනවා. එක y2 y1 කියලා අපි වෙන් කරගත්තොත් ඍණ x ඍණ 1යි මෙයා ධන x ධන 1යි කියලා වෙන් කරගමු අපි. මේ දෙන කැපෙන තැන අපිට හඳුනා ගන්න පුළුවන් ඡේද දෙක වෙන වෙනම සමාන කරලා. x ධන 1යි 3 ඍණ x උයි සමාන කළා නම් අපිට පුළුවන් කැපෙන තැන් දෙක වෙන වෙනම හොයාගන්න. අපි ඒ හොයන්න පුළුවන් මේ විදිහට. x සමානයි 1 දී තමයි දෙන්න කැපෙන්නේ. මේ පැත්තෙන් ගත්තොත් ඍණ x ඍණ 1යි 3 ඍණ x. එතකොට x සමානයි ඍණ 2 දී අනිත් පැත්තෙන් අපිට ශිතය කැපෙනවා කියලා හොයන්න පුළුවන්. ඒතර ගානේ උඩ තියෙන ගැටලුව නෙමෙයි මම මේ x ධන 1යි කියලා ගාන වෙනස් වුණා. ඉතින් ඒ විදිහටම තමයි ගාන අපි හදාගෙන යන්නේ. ඒක මම වීඩියෝ එක නිර්මාණය කරද්දී වෙච්ච අත්වැරදීමක්. x ධන මාපාංක x ධන මාපාංක x ධන 1ට තමයි මම මේ ගාන හදාගෙන යන්නේ. මාපාංක x ධන මාපාංක x ධන 1 කුඩායි හෝ සමානයි 3යි. නමුත් මම ලියන්නේ x ඍණ 1 කියලා. ඒක ගැටලුව හදද්දී වෙච්ච අත්වැරදීමක්. හරි. එතන එන්න ඕනේ මාපාංක x ධන 1 කුඩායි හෝ සමානයි 3 ඍණ මාපාංක x කියලා. එතකොට ඔයාලට පේනවා ඒක කියන්නේ y2 ශිතේ කුඩායි හෝ සමානයි y1 ශිතේ කියලා තමයි එන්නේ. හරි. එතකොට y2 ශිතය කුඩායි හෝ සමානයි වෙන්නේ ඍණ 2යි ධන 1යි අතර තුර අගයකදී කියලා ආට රූපේ දැක්කම ප්‍රස්ථාරය දැක්කම පේනවා. y1 ශිතය y2 ශිතය y2 උඩින් y1 උඩින් ඉන්නේ ඍණ 2යි ධන 1යි අතර අගයකදී කියලා අපිට පැහැදිලිවම පේනවා. ඉතින් ওই විදිහට තමයි ওই ගැටලුව අපි නිර්මාණය කළේ. හරි. තිරේ දැක්වෙන විදිහට තවත් ගැටලුවක් ඔයගලන්ට මම ඉදිරිපත් කරන්නම්. අද දවසේ අවසාන ගැටලුව විදිහට 4x ඍණ 3යි 3 ඍණ 2x කරගෙන යමු බලන්න. ශිත දෙක වෙන වෙනම වෙන් කරලා ප්‍රස්ථාරය ඇඳලා ඔයාලට පුළුවන් අසමානතාවය චෙක් කරන්න. ඉස්සෙල්ලා වගේ.
හරි. දැන් අපිට තියෙන ප්‍රස්ථාර දෙකම හරියාකාරව එතන අනිත් ප්‍රස්ථාරය අනිත් ප්‍රස්ථාරය 3 ඍණ 2x 1 3 ධන 2x මේ විදිහට 3 ඍණ 2x. අතරම අපිට x අක්ෂයේ කැපෙන තැන හොයාගන්න පුළුවන්. y අක්ෂයේ බිඳුවක් කළා නම් 3 බෙදීම 2 දී කැපෙනවා කියලා හොයාගන්න පුළුවන්. ඔය විදිහට තමයි ප්‍රස්ථාරය ගමන් කරන්නේ. ඒතර කැපෙන තැන අපිට වෙන වෙනම ගන්න පුළුවන් ශිත දෙක සමාන කළොත්. කලින් විදිහටම තමයි. මේ ශිතේ නම තුන ඍණ 2x x සමාන 1 දී තමයි ශිත දෙක කැපෙන්නේ. ඉතින් ඒක අපිට පේනවා හරි කියලා. මොකද 3 බෙදීම 4යි 4 බෙදීම 3යි අතර අගයක් තමයි 1 කියන්නේ. sorry 3 බෙදීම 4යි 3 බෙදීම 2යි අතර අගයක් තමයි 1 කියන්නේ. ඒතර අසමානතාවයට ගැලපෙන විදිහට අපි මේ ශිත දෙක පොඩක් හදාගනිමු. මුලින්ම අසමානතාවය ලියාගත්තා නම් අපිට ශිත දෙක එකතුලින් ගන්න පුළුවන්. 4x ඍණ 3 ධන 2යි මාපාංක x කුඩා u සමානයි 3යි. කියන්නේ 4x ඍණ 3යි කුඩා u සමානයි 3 ඍණ මාපාංක 2යි මාපාංක x. කියන්නේ මෙයා y1 y2 කියන්නේ y1 විශාල කුඩා u සමානයි වෙන්න ඕනේ y2 ට වඩා. ඒ කියන්නේ මෙයා y2 y1 කුඩායි වෙන්නේ බිඳුවත් ධන එකත් අතර අගයක් කියලා ඔයාලට රූප සටහන දැක්කත් පේනවා. රූප සටහන බැලුවා නම් ඔයාලට පේනවා මෙන්න මේ අගයන් දෙකේදී විතරයි මේ ශිතය වැඩ කරන්නේ කියලා, සමානතාවය වැඩ කරන්නේ කියලා. සමාන ලකුණු තාකුත් අපි දාගමු. හරි. ඉතින් ඕක තමයි අපේ අවසාන පිළිතුරු විදිහට ගන්න. හරි. මේකේ තව පොඩි කැලක් තියෙනවා තීරි පාඩයක්. අපි ඒකත් කරලා පාඩම අදින් අවසන් කරමු. වර්ගජ ශිතයක මාපාංක ප්‍රස්ථාර. බලමු කොහොමද මේකේ ප්‍රස්ථාරය අඳින්නේ කියලා. y සමානයි මාපාංක x වර්ගය ධන 1යි. x වර්ගය ඍණ 1යි කියන ප්‍රස්ථාරය කොහොමද අඳින්නේ කියලා. ඇත්තටම අපේ සිලබස් එකේ වර්ගජ ශිතයන් වල මාපාංක ප්‍රස්ථාර කියලා එකක් නැහැ. නමුත් අපිට පුළුවන් ඒක පොඩි දැනුමක් පාවිච්චි කරලා ගාන හදන්න. පළවෙනි ස්ටෙප් එක තමයි draw the graph. කියන්නේ y සමානයි x වර්ගය ඍණ 1 කියන එකේ normal එකේ ප්‍රස්ථාරය අඳින්න. මාපාංකේ නැතුව ප්‍රස්ථාරය අඳින්න. ඒතර ඔයාලා දන්නවා මේක 10 වසරේ අපිට තිබ්බා නිකන් සාමාන්‍ය x අක්ෂයේ y අක්ෂයේ සමමිතික වෙන ප්‍රස්ථාරයක්. ධන 1යි ඍණ 1යි තමයි ඒකේ මූල හම්බෙන්නේ අපිට. ඊට පස්සේ ස්ටෙප් නම්බර් 2 වලට අපිට කතා කරන්න පුළුවන් මේකේ මාපාංකය එනකොට ඇත්තටම ඔයාලා දන්නවනේ මාපාංකය කියන්නේ කවදාවත් ඍණ වෙන්න බෑ කියන එක. එහෙනම් කොහොමද ධනම පවතින නම් ওই ඍණාගයන් ටික උස්සලා අනිත් පැත්තෙන් තියන්න ඕනේ. තනිකර ඔන්නෝම උස්සලා පැත්ත මාරු කළා නම් මේක අපිට පුළුවන් මාපාංක ධන කරලා ගන්න. මොකද ඒකට හේතුව ඔයාලා දන්නවා මාපාංක කියන ඍණ වෙන්න බෑ. ඒතර ප්‍රස්ථාර ඍණ තියෙන ඔක්කොම මම උස්සලා අනිත් පැත්ත හැරෙව්වා. ඒතර ওই පාර්ට් එක විතරක් උපරිමයක් ලෙස හැසිරෙනවා.
ධන එකයි ඍණ එකයි වෙනස් වෙන්නෙත් නැහැ. ඔක උඩ යට මාරු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ මිරර් ඉමේජ් එකක් වගේ තමයි. මේන් එක මිරර් ඉමේජ් එකක් වුණා මාපාංගේ ගහපු නිසා. ඉතින් ඕක ඔන්න ඔය දැනුම තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. නැතුව මාපාංග පස්තාර කියලා අපිට වෙනම වර්ගජ සිතයන් වලට නන්නේ. ඒකජ සිතයන් වලට විතරයි මාපාංග පස්තාර තියෙන. මම මෑත කාලිනව මේ වගේ ගැටලු දැක්කෙත් නැහැ. ඕවා තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. මේක ස්ටෙප් නම්බර් 2 කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. draw the modulus. modulus කියන්නේ මාපාංක කියන එක. modulus. හරි අපි තව පස්තරයක් අඳලා බලමු x වර්ගයේ ඍණ 4. මුලින්ම මාපාංකය අඳින්න නැතුව අඳිනවා. ඍණ 2 ධන 2ේදී කැපෙනවා. ඍණ 4දී අවමයක් වෙන විදියට ඊට පස්සේ මාපාංකය නිසා මේක උඩයට මාරු වීමක් සිද්ධ වෙනවා. මේ වගේ පස්තරයක් ගත්තොත් අපි මුලින්ම වර්ග පූර්ණේ පාවිච්චි කරලා සිතේ හරියට පස්තරය අඳගන්න තත්ත්වයටපත් කරගන්න. ඊට පේනවා මේක අවමයක් සහිත සිතයක්. අවමගේ ඍණ 4යි සම්මිතික අක්ෂයේ ඍණ 1යි. මූල වෙන්නේ x ඍණ 2යි ඍණ 3යි x ධන 1යි. x සමානයි 3 සහ x සමානයි ඍණ 1 මූල ලෙස ඇතිරෙනවා. මුලින්ම අපි මේක පස්තරය අඳගන්න අපේ අර චිත කියන පාඩම තිබ්බ මතකයිනේ ඔයගලන්ට මුල්ම කාලේ 12 වසරේ පළවෙනිම වාරේ. ඒතර අපි මේ වගේ දේවල් කළානේ. පස්තරය අඳගන්න. සම්මිතික අක්ෂය x සමානයි 1යි. මේක අවමගිය ඍණ 4යි. සිමෙට්‍රික් ලයින් කියන්නේ සම්මිතික අක්ෂය. මේක අවමගිය මිනිමම් වැලියු. ඒතර පස්තරයේ සම්මිතික අක්ෂය ධන එකක් x ඍණ 1 කියන්නේ සම්මිතික අක්ෂය x සමානයි 1යි. ඒතර x සමාන 1 වෙන විදිහට සම්මිතික අක්ෂයක් තියෙනවා. ඒ වගේම ඍණ 1යි ධන 3යි කියන්නේ මේකේ මූල ලෙස හැදිරෙනවා. ඕක තමයි ප්‍රධාන ශිතේ. හරිද? එහෙනම් ඉතින් දැන් ඔයාලට පුළුවන් මේකේ මාපාංග ශිතේ නිකම්ම අදින්න උඩට මාරු කරලා. ඒ කියන්නේ අර යටට ගිය කෑල්ල උඩට හරවලා මිරර් ඉමේජ් එක වගේ හදාගත්තා නම් අපිට පුළුවන් මාපාංග පස්තරය ඇඳලා ඉවරයක් කරන්න. ඒතර එකම පස්තරේ මම උඩ යටයි හොඳට පේන විදිහට ওই විදිහට නිර්මාණය කරගත්තා. හරි. ඉතින් දරුවනේ ওই විදිහට මාපාංග පස්තර කියන පාඩම අපිට સમાપ્ત කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා කොහොමද හරියාකාරව මාපාංග ශිතයක පස්තරයක් අඳින්නේ. මාපාංග අසමානතාවයක් එක පාවිච්චි කරලා කොහොමද විසඳගන්නේ සහ මාපාංග පස්තර දෙකක් එකම සටහනක ඇඳලා කොහොමද අසමානතාවයක් විදිහට සුළු කරන්නේ සහ වර්ගජ අසමානතා කියන කොටස් දෙකම මේ වර්ගජ මාපාංග ශිතයක පස්තරය කියන කොටස් කීපයම අපි මේ පාඩම් දෙකේ කියන්නේ මේ වීඩියෝස් දෙකේම මේ ටියුටෝරියල්ස් දෙකේදී අපි ඉගෙන ගත්තා. ඉතින් මම හිතනවා ඔයාලා මාපාංග පස්තර පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා සහ මේ පිළිබඳව හොඳ අවබෝධයක් ඉන්නේ නැති කියලා. ඉතින් තව පාස් පේපර්ස් ගණන් තියෙනවා නම් හදලා බලන්න. 2020 පේපර් එකෙත් මාපාංග පස්තර ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. කෙටි ප්‍රශ්නයක් විදිහට තමයි දැන් මේක තියෙන්නේ. ඒකත් හදලා බලන්න. සහ අනිත් ගොඩක් ගැටලු අපි හැදුවා. ඉතින් මාපාංග පස්තර පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් බැලුවා නම් මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න. ඉතින් කොවිඩ් වසංගත තත්ත්වය නිසා නොමිලේ සිංහල මීඩියම් දරුවන්ටත් වීඩියෝ ලබා දෙන්න අපි තීරණය කළා. ඉතින් ඒකේ එක මේ එකක් විදිහට මාපාංග පස්තර නවත්තපු වීඩියෝ එකකින්
ඊළඟ කොටස අපි මේ විදිහට අප්ලෝඩ් කළා ඔයගලන්ට පොරොන්දු වුණා විදිහට. හරි. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක තුනාට. සුබ දවසක්.